පිළිතුරංග වෙල්ලාලගේ අපේ ඔන්ලයින් ප්‍රශ්න පත්‍ර මාලාවේ ප්‍රශ්න පත්‍ර අංක 24 පිළිතුරු සාකච්ඡාවත් සමග තමයි ඔබ සියලු දෙනාම සම්බන්ධ වෙලා ඉන්නේ. අපි මේ වෙනකොට කෙටි ප්‍රශ්න 230ක් සම්පූර්ණ විවරණ සහිතව සාකච්ඡා කරලා තියෙනවා. ඒතර අද දවසත් සංගමයෙන් අපි සම්පූර්ණ කෙටි ප්‍රශ්න 240ක්, ඒ කියන්නේ පළමු සහ දෙවන පාඩම ආශ්‍රිත සම්පූර්ණ කෙටි ප්‍රශ්න 240ක් සම්පූර්ණ වෙනවා මේ ඔන්ලයින් ප්‍රශ්න පත්‍ර සීරීස් එක ඇතුලේ. එතකොට අපි එමු පළවෙනි ප්‍රශ්නයට. බලන්න පළවෙනි ප්‍රශ්නය කියනවා පහත දැක්වෙන ප්‍රකාශ අතරින් අභිමතාරූපී ප්‍රකාශය වන්නේ කියලා. දැන් ඔබ සියලු දෙනාම දන්නවා අපි මේ ප්‍රශ්න පත්‍ර මාලාව මුළුල්ලේම යථාරූපී සහ අභිමතාරූපී ප්‍රකාශ අතර වෙනස්කම් නැවත නැවත අපි සාකච්ඡා කිරීම කරා. එතකොට දැන් අපි අහන්නේ අභිමතාරූපී ප්‍රකාශය වන්නේ කියලා. එතකොට අපි බලමු මේ පිළිතුරු ටික. බලන්න පළවෙනි කාරණාව කියනවා ශ්‍රී ලංකාවේ සේවා ව්‍යක්ති අනුපාතය 4.5 කියලා. එතකොට ඔබ සියලු දෙනාම දන්නවා අභිමතාරූපී සහ යථානුරූපී ප්‍රකාශ අතර අපි වෙනස්කම් කතා කරද්දී හැමතිස්සෙම යථානුරූපී ප්‍රකාශයක් කියලා කිව්වේ කිසියම් විචල්යන් අතර සම්බන්ධතාවයක් හෝ සිද්ධියක් පැහැදිලි කිරීම. ඒ වගේම අභිමතාරූපී ප්‍රකාශයක් කියලා කිව්වේ ඒක පුද්ගලගේ කැමැත්තක් ප්‍රකාශ වීමක් වෙද්දී සහ අපි වැදගත්ම කාරණාවක් කිව්වා අර යථානුරූපී ප්‍රකාශ අපිට සත්‍යර්පණය කිරීමේ හැකියාවක් තියෙනකොට අභිමතානුරූපී ප්‍රකාශ අපිට එහෙම සත්‍යර්පණය කියන්නේ නිවැරදිද වැරදිද කියලා අපිට ඔප්පු කිරීමේ හැකියාවක් නැහැ. අභිමතානුරූපී ප්‍රකාශ අපි විවාදාත්මකයි කියලා අපි කතා කරා. එතකොට පළවෙනි පිළිතුර ශ්‍රී ලංකාවේ සේවා ව්‍යක්ති අනුපාතය 4.5 කියලා කියන්නේ අපිට මේ කාරණාව සම්බන්ධයෙන් සත්‍යාපනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි පිළිතුර අයිති වෙන්නේ යථානුරූපී ප්‍රකාශ ගණයට. ඊට පස්සේ දෙක ශ්‍රී ලංකාවේ ඉතුරුම් ආයෝජන පරතරය දිගින් දිගටම පවතී කියලා කියනවා. ආයෝජන සහ ඉතුරුම් අතර පරතරයක් ශ්‍රී ලංකාවේ දිගින් දිගටම පැවතීමක් වෙනවා. ඒතර මේ කරුණු සම්බන්ධයෙන් අපිට ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවේ දත්ත ආශ්‍රයෙන් අරේ දත්ත භාවිතා කරලා අපිට මේ කාරණාවේ නිවැරදි බව සත්‍යාපනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා දෙවැනි පිළිතුරත් යථානුරූපී ප්‍රකාශය. ඊට පස්සේ තුන්වෙනි පිළිතුර මිල හා සැපයුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධයක් පවතී. ඔබ දන්නවා මිල සහ සැපයුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධතාවය කියලා කියන්නේ මේ සැපයුම් නීතිය විචලන අතර සම්බන්ධතාවයක්. එන අනිවාර්යයෙන්ම යථානුරූපී ප්‍රකාශය. සහ පස්වෙනි පිළිතුර බලන්න අනම්‍ය ඉල්ලුමක් පවතින භාණ්ඩයක මිල ඉහළ යන විට පාරිභෝගික පැහැදම අඩු වේ. ඔබ දන්නවා අනම්‍ය භාණ්ඩයක මිල වැඩි වුණොත් පැහැදමක් වැඩි වෙනවා. මිල අඩු වුණොත් පැහැදමක් අඩු වෙනවා. ඒ කියන්නේ අනුලෝම සම්බන්ධතාවයක් මිල සහ පැහැදම අතර අපි දැක්කේ අනම්‍ය ඉල්ලුමක් සහිත භාණ්ඩයක. එතකොට මේ පස්වෙනි ප්‍රකාශය වැරදි කියලා අපිට ඔප්පු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ සත්‍යාපනය කරන්න පුළුවන්. ඒ වගේම අපිට නැවත ගන්න පුළුවන් මේ විචල්යන් දෙකක් අතර සම්බන්ධතාවය. ඒක නිසා පස්වෙනි පිළිතුරත් යථානුරූපී ප්‍රකාශ ගණයට තමයි වැටෙන්නේ. එහෙනම් බලන්න අපේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංක 4 ඉන්ධන සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය එතරම් යහපත් නොවේ. එක් පුද්ගලෙක් ඒ විදිහට කියන්නේ තවත් පුද්ගලෙක්ට කියන්න පුළුවන් මේ ඉන්ධන සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය යහපත් දර්ශකයක් විදියට. ඒක නිසා හතරවෙනි ප්‍රකාශය අපිට ගන්න පුළුවන් අභිමතානුරූපී ප්‍රකාශයක් කියලා. හේතුව මෙතන පුද්ගලානුබද්ධ ප්‍රකාශයක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංක 4. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය බලන්න සාර්වාර්ථික න්‍යායට අදාළ නොවන සංකල්පය වන්නේ කියලා අහන්න. එතකොට සාර්වාර්ථිකය කියවම දැන් ඔබ සියලු දෙනාම දන්නවා සාර්වාර්ථිකය කියලා කියන්නේ සමස්ත ආර්ථිකයටම බලපාන්නා වූ සිද්ධ තමයි අපි සාර්වාර්ථිකය ඇතුලේ කතා කරන්නේ. සමස්තයට බලපාන්නේ නැති කිසියම් එක් විචල්යකට හෝ නැත්නම් සමස්තය නියෝජනය නොවන අවස්ථා තමයි අපි සූක්ෂම ආර්ථික විද්‍යාත්මක සාධක නැත්නම් සූක්ෂම ආර්ථික විද්‍යාව ඇතුලේ සාකච්ඡාවට බඳුන් කරේ. එතකොට දැන් ඔන්න වර්තමානය ඇතුලේ මේ ගෙවුම් විශේෂයේ අරුබුද නැත්නම් ඔබ දන්න භාෂාවෙන් කියනවා මේ ඩොලර් නැති ප්‍රශ්නේ.
මේක සමස්ත ආර්ථිකයටම බලපාන. ඒතකොට ගෙවුම් ශේෂ අර්බුද වගේ දේවල් අපි සාර්වාර්ථික විද්‍යාවට ගන්න. විදේශ විනිමය අනුපාතිකය, විරැකියාව, උද්දමනය ආදී මෙන්න මේ සමස්ත රටටම එකසේ බලපානා වූ කරුණු අපි සාර්වාර්ථික විද්‍යාවට ගන්නකොට සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා කියන්නේ සමස්තයම නොවන කාරණා තමයි අපි සූක්ෂම ආර්ථික විද්‍යාවට ගන්නෙ. එතකොට අපේ දෙවනි ප්‍රශ්නෙන් අහන්නේ සාර්වාර්ථික න්‍යායට අදාළ නොවන. ඒකේ අදහස තමයි සාර්ව ආර්ථික විද්‍යාවට අදාළ නොවන කියලා කියන්නේ ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවට අයිති වෙන හරි ප්‍රකාශය මොකක්ද කියලා සංකල්පය මොකක්ද කියලා. රයිට් බලන්න කියනවා 2021 වසරේ දලදේශීය නිෂ්පාදිතයේ හැසිරීම. ඒතකොට සමස්ත නිෂ්පාදිතයේ මුළු රටටම බලපාන සාර්ව දෙක ශ්‍රී ලංකාවේ ආනයන අපනයන තරගකාරීත්වය පිළිබඳ විග්‍රහ කිරීම මුළු රටේම ආනයන අපනයන සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ සාර්ව තුන ආර්ථිකයක සියලු භාණ්ඩ හා සේවාවල මිල ගණන්හි හැසිරීම අධ්‍යයනය. එතකොට සියලු භාණ්ඩ හා සේවා කිව්වම මුළු ආර්ථිකයේ තියෙන සියලුම භාණ්ඩ සේවා නියෝජනයක් වෙනවා සාර්ව. සහ පස්වෙනි පිළිතුර ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය පිළිබඳව විමර්ශනය කිරීම. එතකොට රාජ්‍ය අයවැය කියලා කියන්නේ මුළු ආර්ථිකයේම කරුණු සම්බන්ධයෙන් තමයි මේ අයවැය ඉදිරිපත් වීමක් වෙන්නේ. මුළු රටටම එක වගේ බලපාන කරුණු තමයි මේ කාරණාවල තියෙන්නේ. එන එක සාර්ව. බලන පිළිතුරු අංක 4 දේශීය කිරිපිටි නිෂ්පාදකයන්ගේ ගැටලු පිළිබඳ අධ්‍යයනය කිරීම. එතකොට දේශීය කිරිපිටි නිෂ්පාදකයන්ගේ ගැටලු කියන්නේ අර සමස්ත ආර්ථිකය ඇතුළේ ඉන්න විවිධ ආර්ථික ඒකක කුටුම්බ, ව්‍යාපාර, රජය, විදේශ කියන මෙන්න මේ ප්‍රධාන ඒකකයන් ගත්තා. මෙන්න මේ ව්‍යාපාර කියන ඒකකය ඇතුලේ අපි කතා කරන්නේ මෙතන දේශීය කිරිපිටි නිෂ්පාදකයන්. එනවා අර සියලුම ඒකකයන්ගේ හැසිරීම නෙමෙයි. එතන අපි කතා කරන නිෂ්පාදකයන් නැත්නම් ව්‍යාපාරිකයන් කියන ඒකකයේ ඇතුලේ දේශීය කිරිපිටි නිෂ්පාදකයන්ගේ හැසිරීමක් තමයි මෙතන කතා කරන්නේ. ඒක නිසා සමස්තයට අදාළ නොවන, ඒ කියන්නේ සාර්වාර්ථික න්‍යායට අදාළ නොවන සංකල්පය තමයි පිළිතුරු අංක 4 දේශීය කිරිපිටි නිෂ්පාදකයන්ගේ ගැටලු පිළිබඳ අධ්‍යයනය කිරීම කියන එක. ඊට පස්සේ අපි ආව තුන්වෙනි ප්‍රශ්නය සම්පත්වල හිඟකම හා විකල්ප භාවිත පැවතීම නිසා සමාජය තුළ පැන නගින ගැටලුවන්. ඔබ දන්නවා දැන් අපි පුන පුනා කතා කරපු කාරණා තමයි හිඟකම නිසා තේරීමක් ඇති වෙනවා, තේරීම නිසා අවස්තික පිළිවෙලක් ඇති වෙනවා කියලා. ඔබ සියලු දෙනාම දන්නවා දැන් වර්තමානයේ ඇතුලේ දැන් අපි ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට හිඟකම කියන කාරණාවත් එක්ක හැමතිස්සෙම අර අසීමිත මිනිස්සුමනා සහ සීමිත සම්පත් කියන කරුණු දෙක එකට බැඳිලා තියෙද්දී තේරීමක් හටගන්න නම් ආර්ථිකයේ සතු සම්පත් සීමා සහිත වීම සහ එම සම්පත්වල විකල්ප භාවිත තියෙනවා. උදාහරණයක් ඔබ බේකරි නිෂ්පාදකයෙක් හිතන්න, බේකරි හිමියෙක් හිතන්න පිටි ගෝණියක් තියෙනවා නම් මේ පිටි ගෝණිය සීමා සහිතයි. හැබැයි මේ පිටි ගෝණියෙන් හදන්න පුළුවන් පාන් විතරයි නම් ඒ නිෂ්පාදකයාට තේරීමක් කරන්න වෙන්නේ නැහැ. හේතුව පිටිගෝණීය සීමා සහිත වුණාට ඒකේ විකල්ප භාවිත නැහැ. ඒතකොට විකල්ප භාවිත තිබ්බොත් ඒ කියන්නේ අර පිටිගෝණියෙන් පානුත් හදන්න පුළුවන්, මාළු පානුත් හදන්න පුළුවන්, පැටිස් හදන්න පුළුවන්, බනිස් හදන්න පුළුවන් කියලා මෙන්න මේ විකල්ප භාවිත තිබ්බොත් තමයි අර සීමා සහිත පිටිගෝණියෙන් මොන දේවල් සඳහාද මේ පිටි භාවිතා කරන්න කියලා තේරීමක් කරන්න වෙන්නේ. ඒක නිසා හිඟකම සම්පත්වල හිඟකම හා විකල්ප භාවිත කියන කරුණු දිත්වයම එක විට තිබ්බොත් එතන අනිවාර්යයෙන්ම පිළිතුරු අංක 2 නිෂ්පාදන අතර තේරීම. පැහැදිලි? නිෂ්පාදන අතර තේරීම සිදු කරන්න වෙනවා. ප්‍රශ්න අංක 4 පහත සඳහන් දෙය අතරින් ප්‍රාග්ධනයේ ලෙස නොසලකන්නේ. මම නැවත ඔබට පැහැදිලි කරොත් ප්‍රාග්ධනය කියන්නේ සහ ප්‍රාග්ධනයේ භූමියයි කියන කාරණා දෙක අපි වෙනස සාකච්ඡා කරොත් හැමතිස්සෙම අර භූමිය කියන සාධකය අපි කතා කරන්නේ ස්වභාව ධර්මයේ දායද. එතන මිනිස් මැදිහත් වීම වෙන්න බෑ. හැබැයි ප්‍රාග්ධනය කියලා ඉතින් අනිවාර්යෙන්ම මිනිස්සෙක් ගෑවෙනවා. පැහැදිලිද? එතකොට භූමිය කියලා කියන්නේ ස්වභාවිකව හැදෙන දෙයක්.
ඒ ස්වභාවිකව හැදිච්ච දෙයට මිනිස් මැදිහත් වීමක් තිබ්බේ ගමන් අපි ඒක ප්‍රාග්ධනය කියන සංකල්පය තුළට තමයි යොමු කරන්නේ. එතකොට බලන්න රබර් වගා කරන ලද භූ විභාගයක්. දැන් ඔබෙන් අහන්නේ ප්‍රාග්ධනය ලෙස නොසැලකෙන්නේ කියලා. එතකොට රබර් වගා කරන ලද කියපු ගමන් මිනිස් මැදිහත් වීමක් තියෙනවා. වගාවක් ස්වභාවිකව ඇති වෙන්නේ නැහැ. මිනිස් මැදිහත් වීමක් එක තමයි වගා අපි කතා කරන්නේ. එහෙනම් පළවෙනි කරුණ ප්‍රාග්ධනයට අයිති වෙනවා. දෙක ගම් වතුර වැළැක්වීමට ඉදි කරන ලද වේලක් අන්න ඉදි කිරීමක් කරන මිනිස්සු මැදිහත් වෙලා යන්ත්‍රෝපකරණ මැදිහත් වෙලා තමයි මේ දේ වෙන්නේ. එහෙනම් ඒකත් ප්‍රාග්ධනය. තුන්වෙනි එක වී ගවඩාවක් ස්වභාවිකව නිර්මාණය වෙන දෙයක් නෙවෙයි මිනිස් මැදිහත් වීමෙන් කරන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ප්‍රාග්ධනය සහ අමුද්‍රව්‍ය තුගයක්. ඒතර අමුද්‍රව්‍ය තුගයක් කියලා කියන්නේ මිනිස් මැදිහත් වීමෙන් ඒක වෙනම දෝණි වලට පටවල වෙන්න පුළුවන් වෙනම තැනක සෞඛ්‍ය ආරක්ෂිතව තියලා වෙන්න පුළුවන් ආදී වශයෙන් අමුද්‍රව්‍ය තොගයක් කියලා කියන්නේ ඔබ දන්නා අර කාරක ප්‍රාග්ධනය ඇතුළේ එන අණු කොටසක්. එතකොට ඒකත් අනිවාර්යයෙන්ම ප්‍රාග්ධනයට වැටෙද්දී ජල සම්පත කියලා කියන මිනිස් මැදිහත් වීමක් නෑ ජල සම්පත කියන කාරණාවට මේ බෝතල් කළ පානීය ජලය ගැන නෙමෙයි කතා කරන්නේ ජල සම්පත ගැන. ඒතර ඒක වැටෙන්නේ භූමිය කියන සාධකයට. ඒක නිසා ප්‍රාග්ධනීය ලෙස නොසැලකෙන්නේ පිළිතුරු අංක 5 ජල සම්පත කියන පිළිතුර. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නය බලන්න කියනවා ව්‍යවසායකයා සතු ප්‍රධාන අභියෝගය හා කාර්යභාරය වන්නේ. ඔන්න ඔබෙන් පැහැදිලිව අහනවා ප්‍රධාන අභියෝගය සහ කාර්යභාරය. පැහැදිලි. අපි ව්‍යවසායකයාගේ ප්‍රධාන කාර්යයන් 4ක් ඔයාගේ උසස් පෙළ විෂය නිර්දේශ ඇතුළේ අපි කතා කරනවා. පළවෙනි එක තමයි අර භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සම්පත් සංචල කරමින් නිෂ්පාදනය සංවිධානය කිරීම. දෙවැනි කරුණ තමයි ව්‍යාපාරයේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම. තුන්වෙනි එක අවදානම් දැරීම සහ හතරවෙනි එක නව්‍යතා සම්පාදනය කියන කාරණා. එතකොට දැන් ඔබෙන් අහන්නේ ප්‍රධාන අභියෝගය සහ කාර්යභාරය ප්‍රධාන කාර්යයන් සහ අභියෝගය. ඔබ දන්නවා ව්‍යවසායකයා කියලා කියන්නේ හැමතිස්සෙම අලුත් දේවල් හදන පුද්ගලයෙක්. එතකොට අලුත් දෙයක් වෙළඳපළට ඉදිරිපත් කරද්දී වෙළඳපළේ ඉන්න පාරිභෝගිකයන්නේ අලුත් දේ පිළිගනීද ප්‍රතික්ෂේප කරයිද කියලා ඔහුට සහතිකයක් නැහැ. ඔහුට සහතිකයක් නැති නිසා ඔහු හැමතිස්සෙම අර අවිනිශ්චිත පරිසරයක් ඇතුලේ තමයි අවදානමක් සහිතව තමයි ඔහුට ක්‍රියා කරන්න වෙලා තියෙන්නේ. එතකොට බලන්න පිළිතුරු පළවෙනි පිළිතුර නව ශිල්ප ක්‍රම හඳුන්වා දීම. මේකත් හරි ව්‍යවසායකයාගේ කාර්යයක්. දෙවෙනි එක නිෂ්පාදන සම්පත් සංචලනය කිරීම. ඒකත් හරි. එතකොට නිෂ්පාදන සම්පත් සංචලනය කරමින් නිෂ්පාදනයේ සංවිධානය කිරීමත් ව්‍යවසායකයා සතු කාර්යයක්. ඒ වගේමයි තුන්වෙනි එක එදිනෙදා ව්‍යාපාරික කටයුතු වලදී සුදුසු පරිදි තීරණ ගැනීම කිව්වහම ව්‍යවසායකයා ගන්න මේ එදිනෙදා දෛනික තීරණ නෙමෙයි ප්‍රතිපත්තිමය තීරණ. අලුත් නිෂ්පාදිතයක් හදනවද නැද්ද? කර්මාන්ත ශාලාව අලුත් තැනකට ගෙනියනවද නැද්ද? ශ්‍රම සූක්ෂම ක්‍රමවේදය අනුගමනය කරනවද? ප්‍රාග්ධන සූක්ෂම ක්‍රමවේදයට යනවද? ආදී වශයෙන් ප්‍රතිපත්තිමය තීරණ තමයි ව්‍යවසායකයා ගන්න. ඒක නිසා එදිනෙදා තීරණ ගැනීමක් වෙන්නේ නැහැ. පිළිතුරු අංකය 3 අපිට බැහැර කරන්න පුළුවන් කෙලින්ම. ඊට පස්සේ පස්වෙනි පිළිතුරත් ඇත්තටම හරි. අවදානම් ධර්මින් ව්‍යාපාරයේ මේ එතකොට මේ කරුණු 1 2 සහ 5 කියන මෙන්න මේ කාරණා තුනම නිවැරදි. හැබැයි අපේ A level paper එකේ උසස් පෙළ MCQ paper එකේ අපිට ඕනේ වෙන්නේ නිවැරදි පිළිතුර නෙමෙයි වඩා නිවැරදි පිළිතුර. එහෙනම් බලන්න වඩා නිවැරදි පිළිතුර අංක 4 අවිනිශ්චිත පරිසරයක් තුළ සාර්ථක තීරණ ගනිමින් ව්‍යාපාරයේ කාර්යක්ෂමව මෙහෙයවීම යන ප්‍රධාන අභියෝගය සහ කාර්යභාරය වෙන්නේ අවිනිශ්චිත පරිසරයක් ඇතුලේ අර නිවැරදි තීරණ නිවැරදි වේලාවට නිවැරදි තීරණ ගනිමින් ව්‍යාපාරයේ කාර්යක්ෂමව මෙහෙයවීම තමයි ව්‍යවසායකයා සතු ප්‍රධාන අභියෝගය සහ කාර්යභාරය කියලා අපිට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්නාංක 6 හොඳ ප්‍රශ්නයක්. බලන්න කියනවා ආර්ථිකයක් නිහමා සම්බන්ධයෙන් ආර්ථිකයක් කැපකිරීමකින් තොරව භාණ්ඩ සේවාවල නිමැවුම් ප්‍රසාරණය කරයි නම් එම ආර්ථිකය දැනට පවතී. එතකොට ආර්ථිකයක් කැපකිරීමකින් තොරව ඔන්න නිමැවුම ප්‍රසාරණය කරන්න යනවා නම් අපි මේ පැත්තේ මම ගත්තොත්
තේ ඊට පස්සේ මේ පැත්තේ ඇඟලුම් කියලා. ඊට පස්සේ වැඩෙන ආවස්තික පිරිවැය තත්ත්වයක් ගත්තොත් එතකොට හැමතිස්සෙම ආර්ථිකයේ කැපකිරීමකින් තොරව නිමැවුම වැඩි කරන්න නම් අනිවාර්යයෙන්ම මේ ආර්ථිකය ඉන්න ඕනේ නිහමා වක්‍රයේ ඇතුළත ලක්ෂයක. ඒකේ අදහස තමයි අර සම්පත් පූර්ණ වශයෙන් සේවානියුක්ත වෙලා නැති පූර්ණ නිෂ්පාදනයක් නැති අවස්ථාවක්. මෙන්න මේ ඒ ලක්ෂ්‍ය වගේ තැනක හිටියොත් මේ වගේ ලක්ෂයක හිටියොත් ඔබට පැහැදිලි මා අගයන් දැම්මොත් තේ කිලෝ 10යි ඇඟලුම් ඒකක 10යි නිෂ්පාදනය කරමින් හිටියා කියලා ඔබ උපකල්පනය කරන්න. එතකොට ඇඟලුම් මේකක 10ම නිෂ්පාදනය කරද්දී තේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් මෙන්න මේ ලක්ෂය දක්වා. ඒ කියන්නේ තේ නිෂ්පාදනයේ 20 දක්වා වැඩි කිරීමේ හැකියාවක් මේ ඒ කියන ලක්ෂය කටයුතු කරන ආර්ථිකයට තියෙනවා. ඒ වගේමයි තේ නිෂ්පාදනය 10ම තියාගෙන ඒ ආර්ථිකයට පුළුවන් ඇඟලුම් නිෂ්පාදනය 20 දක්වා වැඩි කරන්න. ඒ විතරකුත් නෙමෙයි අර අපි කතා කරේ මුලින්ම ඇඟලුම් මෙහෙම්මම තියාගෙන තේ වැඩි කිරීම ඊට පස්සේ තේ එහෙම්මම තියාගෙන ඇඟලුම් වැඩි කිරීම සහ මේ අතර මැද ඕනෑම ලක්ෂයකට ගමන් කරොත් එතන වෙන්නේ භාණ්ඩ වර්ග දෙකම වැඩිවීමක් වෙනවා. මෙතෙන්ට ගියොත් තේ නිෂ්පාදනය 15 දක්වා වැඩි වෙනවා. මෙතන ඇඟලුම් නිෂ්පාදනය 15 දක්වා වැඩි වෙනවා. එහෙනම් ඔබට පැහැදිලි ඇති අර ආර්ථිකයක් කැපකිරීමකින් තොරව ඒ කියන්නේ ආවස්තික පිරිවැය ශූන්‍ය අවස්ථාවක භාණ්ඩ සේවාවල නිමැවුම් ප්‍රසාරණය කරයි නම් එම ආර්ථිකය අනිවාර්යයෙන්ම දැනට ඉන්න ඕනේ නිහමා වක්‍රය ඇතුළත ලක්ෂයක. හේතුව නිහමා වක්‍රයක මත හිටියොත් අනිවාර්යයෙන්ම සම්පත් පූර්ණ උපයෝජනයක් වෙන අවස්ථාවක්. ඒ වෙලාවේ ආවස්තික පිරිවැය අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙනම් ආවස්තික පිරිවැයකින් තොරව කැපකිරීමකින් තොරව නිමැවුම වැඩි කරන්න නම් ආර්ථිකය කටයුතු කරන්න ඕනේ නිහමා වක්‍රය ඇතුළත ලක්ෂයක. ඒකේ අදහස තමයි ආර්ථිකයේ ඌන සේවානියුක්ති අවස්ථාවක්. ඒ කියන්නේ පූර්ණ සේවානියුක්තියට ගිහිල්ලා නැහැ. 100ක් සේවානියුක්ත නැහැ වක්‍රය මත නෙමෙයි ඉන්නේ වක්‍රය ඇතුළත ලක්ෂයක. ප්‍රශ්න අංක 6ට පිළිතුර අංක 4 ඌන සේවානියුක්ති අවස්ථාවක කියන එක. ඊට පස්සේ අපි යමු ප්‍රශ්න අංක 7 බලන්න ප්‍රශ්න අංක 7 පහත සඳහන් දය අතරින් නිෂ්පාදන හැකියාව වක්‍රයක් මගින් නිරූපණය කළ නොහැක්කේ කවරක්ද? එතකොට මෙන්න මේ නිහමා වක්‍රෙන් අපිට නිරූපණය කරන්න බැරි සංකල්ප ගැන අහන්නේ. එතකොට ආර්ථික වෘද්ධිය ඔබ දන්නවා ආර්ථික වෘද්ධිය කියන එක අපිට නිහමා වක්‍රය දකුණට විතැන් කළ ආර්ථික වෘද්ධිය පෙන්වන්න පුළුවන්. එතකොට මේ දකුණට විතැන් කිරීමත් ඔබ මතක් කරන්න. මේක සමාන්තර විතැන්වීමක් වෙන්න පුළුවන්. නැත්නම් අසමාන විතැන්වීමක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආංශික විතැන්වීමක් වෙන්න පුළුවන්. ආර්ථික වෘද්ධිය කියන එක අක්ෂයකින් විතරක් දකුණට යන්න පුළුවන්. අක්ෂ දෙකෙන්ම සමාන පරතරයකින් යන්නත් පුළුවන්. අසමානව යන්න පුළුවන්. එහෙනම් පළවෙනි කරුණ නිහමා වක්‍රයකින් පෙන්වන්න පුළුවන්. දෙවෙනි එක ආවස්තික පිරිවැය. ඔබට පැහැදිලි මම මෙතන ඇන්දෙම වැඩෙන ආවස්තික පිරිවැය තත්ත්වයක්. මූලික අවතල. එතකොට අර ආවස්තික පිරිවැය ස්ථාවර නම් ඒ වෙලාවේ නිහමා වක්‍රය හැඩේ සරල රේඛීය වක්‍රයක් එන්නේ. ඒ වගේමයි අපේ විෂය නිර්දේශය නැහැ. හැබැයි හැමෝම අවබෝධයක් තියාගන්න. හීනවන ආවස්තික පිරිවැය නම් එන්නේ ආවස්තික පිරිවැය අඩු වෙනවා නම් මූලයට උත්තල නිහමා වක්‍රයක් තමයි එන්නේ. පැහැදිලි. එතකොට එන අවස්තික පිරිවැය නිහමා වක්‍රයෙන් නිරූපණය කරන්න පුළුවන්. පස්වෙනි පිළිතුර ආර්ථික අවපාතය ශ්‍රී ලංකාවේ වර්තමානයේ ආර්ථික අවපාතය කියලා කියන්නේ වෘද්ධියේ අනිත් පැත්ත. වෘද්ධියක් වෙද්දී වක්‍රය දකුණට යද්දී අවපාතයක් වෙද්දී වක්‍රය වමට එනවා. වක්‍රය වමට පැති දෙකෙන් වෙන්නත් පුළුවන්. හරි. එතකොට වමට විතැන්වීම සමානව කරන්නත් පුළුවන්. අර කලින් වගේම අසමානව කරන්නත් පුළුවන්. ආංශිකව වෙන්නත් පුළුවන්. ඊට පස්සේ තේරීමේ ගැටලුවක් කියලා කියන්නේ ආර්ථිකයට මෙතන A ලක්ෂයෙන්වත් පුළුවන් B ලක්ෂයෙන්වත් පුළුවන් C ලක්ෂයෙන්වත් පුළුවන්. හැබැයි වරකට එකයි. ඒ කියන්නේ ABC කියන ලක්ෂ වලින් එක ප්‍රශස්ත ලක්ෂයක් තෝරාගත යුතුය. නම් තේරීමේ ගැටලුව අපිට නිහමා වක්‍රයකින් නිරූපණය කරන්න පුළුවන්. අපිට
නිහමා වක්‍රයකින් නිරූපණය කරන්න බැරි පිළිතුරු අංක 3 වෙළඳපළ භාණ්ඩ හිඟය. මම ඒකත් ඔබට පැහැදිලි කරොත් වෙළඳපළ භාණ්ඩ හිඟයක් කියලා කියන්නේ අපේ දැන් දෙවනි පාඩම ඇතුළේ ඔබ දන්නවා සිරස්අක්ෂයේ මිල, තිරස්අක්ෂයේ ප්‍රමාණය, ඉල්ලුම් වක්‍රය මේ විදිහට පහළට බෑවුම් වෙද්දී සැපයුම් වක්‍රය මේ විදිහට ඉහළට බෑවුම් වෙනවා. වෙළඳපළේ සමතුලිත මිල රුපියල් 10ක් නම් දැන් වෙළඳපළේ භාණ්ඩ හිඟයක් නිරූපණය වෙනවා කියලා කියන්නේ භාණ්ඩ හිඟයක් කියලා කියන්නේ භාණ්ඩ මදි මිනිස්සු පොලිමේ ඉන්නවා හැබැයි සැපයුම ප්‍රමාණවත් නැහැ. එතකොට හිතන්න මිල රුපියල් 8යි කියලා 8ේදී බලන්න අපි කඩේක් ආවොත් සැපයුම වක්‍ර කැපෙන්නේ මෙතනින් ඒ කියන්නේ සපයන්නේ ඒකක 100යි හැබැයි 8ේදී ඉල්ලුම තියෙනවා ඉල්ලුම් වක්‍ර කැපෙන්නේ 120න් ඒ කියන්නේ මෙන්න මේ වෙනස අපි කියන අර වැඩිපුර මිනිස්සු ඉල්ලනවා අඩුවෙන් භාණ්ඩ තියෙනවා එහෙනම් අපි මේකට කියනවා භාණ්ඩ හිඟය කියලා. right හිඟ කම නෙමෙයි භාණ්ඩ හිඟය. පැහැදිලිද? නම් වෙළඳපළ භාණ්ඩ හිඟය කියන එක අපිට නිහමා වක්‍රයකින් පෙන්වන්න බෑ. ඒක අපි පෙන්වන්නේ ඉල්ලුම් සැපයුම් බලවේගات එක්ක. ඒක නිසා පිළිතුරු අංක 3. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නය ඉල්ලුම් නීතිය යනුවෙන් අදහස් කරන්නේ. ඔබ දන්නවා ඉල්ලුම් නීතියට අනුව තමයි මෙන්න මේ ඉල්ලුම් වක්‍රය පහළට බෑවුම් වීමක් වෙන්නේ. එතකොට මේ ඉල්ලුම් වක්‍රය පහළට බෑවුම් වෙනවා කියන්නේ මොකක්ද? ඔබ බලන්න දැන් මිල රුපියල් 8ේදී ඉල්ලුම් ප්‍රමාණය මිල රුපියල් 8ේදී ඉල්ලුම් ප්‍රමාණය 120යි. ඊට පස්සේ මිල රුපියල් 10ේදී ඉල්ලුම් ප්‍රමාණය ඔබට පැහැදිලි මෙතනින් මම අගයක් දැම්මොත් 110යි කියලා. එතකොට මිල 8 ඉඳලා 10ට වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය 120 ඉඳලා 110ට අඩු වීමක් වෙනවා. එතකොට මිල වැඩි වෙනවා ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මිල අඩු වුණොත් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. අන්න ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වෙන අවස්ථාව ඔබ ඉගෙන ගන්න. ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වෙනවා නම් අනිවාර්යයෙන්ම ඉල්ලුම් වක්‍රය වමේ සිට දකුණට පහළට බෑවුම් වීමක් විය යුතුමයි. ඒක නියතයි. එතකොට ඉල්ලුම් නීතිය කියන්නේ මොකක්ද? මෙන්න මේ ස්වායත්ත විචල්‍ය වන සලකා බලන භාණ්ඩයේ මිල සහ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය. එහෙනම් ප්‍රශ්න අංක 8ට පිළිතුරු අංක 4 මිල හැර අනිකුත් සාධක ස්ථාවරව තිබෙදී මිල වෙනස් වන විට ඉල්ලුම් ප්‍රමාණය අන්න ප්‍රතිවිරුද්ධව හැසිරෙනවා කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නය බාල භාණ්ඩයක පවා ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වන්නේ. ඔබ දන්නවා අපි ඉල්ලුම් නීතිය සාකච්ඡා කරන්න පෙර ආතුව අපි කතා කරනවා සාමාන්‍ය භාණ්ඩ, බාල භාණ්ඩ සහ ගිෆන් භාණ්ඩ. එතන සාමාන්‍ය සහ බාල කියන භාණ්ඩ දෙක ඉල්ලුම් නීතිය තහවුරු වෙද්දී ඔබ දන්නවා ගිෆන් භාණ්ඩ ඉල්ලුම් නීතියට පටහැනි. එතකොට දැන් මෙතන කියන්නේ බාල භාණ්ඩයක පවා ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වන්නේ කියලා ඔබ ඉගෙන ගන්න. ඉල්ලුම් නීතිය නැත්නම් මිල ප්‍රතිවිපාකය කියන කරුණට මම ආවොත් ආදේශන ප්‍රතිවිපාකය ධන ආදායම් ප්‍රතිවිපාකය සමානයි මිල ප්‍රතිවිපාකය හෙවත් ඉල්ලුම් නීතියට අනුකූලද නැද්ද කියන කරුණ. එතකොට බාල භාණ්ඩයක හැමතිස්සෙම මෙන්න මේ ආදේශන ප්‍රතිවිපාකය ඉල්ලුම් නීතියට අනුකූල වෙද්දී ආදායම් ප්‍රතිවිපාකයේ ඉල්ලුම් නීතියට පටහැනි වීමක් වෙනවා. එතකොට ආදේශන ප්‍රතිවිපාකයේ ඉල්ලුම් නීතියට අනුකූලයි. ඊට පස්සේ ආදායම් ප්‍රතිවිපාකයේ ඉල්ලුම් නීතියට පටහැනි. මෙතන තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ ඉල්ලුම් නීතියට අනුකූල ආදේශන ප්‍රතිවිපාකය වඩා බලවත් වෙනවා ඉල්ලුම් නීතියට පටහැනි ආදායම් ප්‍රතිවිපාකයට වඩා. එතකොට ඔබට පැහැදිලි අනුකූල පැත්ත බලවත් නම් පටහැනි පැත්තට වඩා අවසානයේ මෙන්න මේ මිල ප්‍රතිවිපාකයක් මොකක්ද වෙන්නේ ඉල්ලුම් නීතියට අනුකූල වීමක් වෙනවා. right අපේ ප්‍රශ්නෙන් අහන්නේ මේක. බාල භාණ්ඩයක පවා ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ බාල භාණ්ඩයකත් මිල ප්‍රතිවිපාකයේ ඉල්ලුම් නීතියට අනුකූල වෙන්නේ. ඇයි? ආදේශන එක්කෙනාගේ අනුකූල පැත්ත බලවත් නිසා අර ආදායම් පැත්තේ පටහැනි පැත්තට හරි ඒ පටහැනි අගයට වඩා පැහැදිලිද? right බලන්න නම් කියනවා පිළිතුරු අංක 3 9 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංක 3 ඍණ ආදායම් ප්‍රතිවිපාකයට වඩා බලවත් ධන ආදේශන ප්‍රතිවිපාකයක් පැවතීම වේ. මෙන්න මේ
ආදායම් ප්‍රතිවිපාකයට වඩා ආදේශන ප්‍රතිවිපාකයේ බලවත් බැරි. පැහැදිලිද? අවසාන ප්‍රශ්නය සැපයුම් නීතිය කෙරෙහි බලපාන හේතුවක් වන්නේ. ඔබ ඒකත් සටහන් කරගන්න. සැපයුම් වක්‍රයක් මෙන්න මේ විදිහට ඉහළට ගමන් කරන්නේ. හරි. සැපයුම් වක්‍රයක් මේ විදිහට ඉහළට යන්නේ. අර මිල සහ සැපයුම් ප්‍රමාණය අතර තියෙන අනුලෝම සම්බන්ධතාවයේ හෙවත් සැපයුම් නීතිය ක්‍රියාත්මක වෙන නිසා. එතකොට මෙන්න මේ සැපයුම් නීතියට ප්‍රධාන හේතු දෙකයි. එකක් තමයි වැඩි වෙන ආන්තික පිරිවැය නැත්නම් වැඩෙන ආවස්තික පිරිවැය කියලා අපි කතා කරනවා. දෙවැනි හේතුව තමයි සාපේක්ෂ ලාභය. සාපේක්ෂ ලාභය. right ඔබ ඉගෙන ගන්න. එනම් සැපයුම් නීතියට ප්‍රධාන හේතු දෙකයි. එකක් තමයි වැඩිවන ආන්තික පිරිවැය නැත්නම් වැඩෙන ආවස්තික පිරිවැය සහ සාපේක්ෂ ලාභය. එහෙනම් සැපයුම් නීතිය කෙරේ බලපාන හේතුවක් වන්නේ කියලා අහන්නේ පිළිතුරු අංක 3. ඉහළ මිලක් යටතේ වැඩි ලාභයක් උපයාගත හැකි වෙන යන. මිල වැඩි වෙනකොට අර සාපේක්ෂ ලාභය කියන කාරණාව එතන හේතුපාදක වෙනවා. එතකොට සාපේක්ෂ ලාභය උදෙසා නිෂ්පාදකයන් කටයුතු කරද්දී මිල ගණන් හරි වැඩිවීමක් වෙනවා. එහෙනම් මෙන්න මේ සාපේක්ෂ ලාභය කියන කරුණ තමයි ඒ පිළිතුරු අංක 3න් අපිට ගම්ම වෙන්නේ. එහෙනම් සැපයුම් නීතිය කෙරෙහි බලපාන හේතුවක් වන්නේ පිළිතුරු අංක 3. පැහැදිලිද? එතකොට අපි මේ වෙනකොට පළවෙනි දෙවෙනි පාඩම් වලින් කෙටි ප්‍රශ්න 240 සම්පූර්ණ වෙනවා. අපි IELTS ප්‍රශ්න පත්‍ර 25ත් එක්ක නැවත සම්බන්ධ වෙමු.